තෙරුවන් සරණයි සදහැවත් ඔබ සියලුම දෙනාට. සැප්තැම්බර් මාසයේ 24 වන සිකුරාදා දවසයි අද. අදත් අපි සූදානම් අදත් අපි බලාපොරොත්තු වෙනවා සියලුම ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස විකාශනය කරන සුපහන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ තවත් දිගහැරුමක් තවත් අදියරක් මේ 8 සිට 9 දක්වා පින්බර හෝරාව තුල සජීවී ලෙසින් මෙලෙස ආරම්භ කරන්නට. පින්නතුනේ අපි මේ ජීවිතය ගත කරද්දී සම්බුද්ධ භාෂිතයේ ආభాෂය ලබා ගැනීම සම්බුද්ධ භාෂිතයේ පන්නරයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මේ ජීවිතයේ තිබෙන කටුක ස්වභාවය මේ ජීවිතයේ තිබෙන දුෂ්කර ස්වභාවය මනවින් පැහැදිලි කරලා තිබෙනවා වගේම අපි මුහුණ දෙන ඕනෑම ගැටලුවකට ධර්මානුකූල විසඳුමක් මේ සම්බුද්ධ භාෂිතය තුළ අප තථාගත අමාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ තිබෙන නිසා. ඉතින් ඒ ආభాෂය ඒ පන්නරේ ඔබට ලබා දීමේ අරමුණෙන් අපි සම්බුද්ධ භාෂිතයේ සඳහන් වන විවිධ සූත්‍ර දේශනාවන් ඇසුරු කරගැනීමෙන් ඔබට ධර්මාවබෝධය පෙන්වන අතර වාරයේදී අද අපි සූදානම් වැඩසටහනේ මාතෘකාව බවට පත් කරගන්නට මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍ර දේශනාව. පින්නතුනි අපේ සිත කිලිටු විට අපි දුගතිගාමීත්වයට පත්වන ආකාරයත් අපගේ සිත නොකිලිටු විට අපි සුගතිගාමීත්වයට පත්වන ආකාරයත් පිළිබඳව මනවින් පැහැදිලි වන මේ සූත්‍ර දේශනාව පාදක කරගනිමින් අපි හැමදෙනාගේම ජීවිත සුගතිගාමීත්වයට පත් කරගන්න ආකාරය පිළිබඳව අපි අපේ දේශකයන්න් වහන්සේ හරහා දැන කියා ගන්නට සූදානම්. ඊට මත්තෙන් වැඩසටහන වෙනුවෙන් බෞද්ධ හරූපවාහිනී නාලිකාවට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි අද සුපහන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස පානදුර පිංවල 276න් එක නිවසේ පදිංචි කරුණාවතීද සිල්වා මෑණියන් හේමන්ත නෝනිස් පුතුණුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි රේණුකාද මේල් සහ චින්තා පෙරේරා යන දීනියන් දෙදෙනා ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. ඉතින් මේ හැම දිනාටමත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපින්වතුනි ඔබටත් පුළුවන් මෙවැනි වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් සුපහන් ජීවිතයේ වැඩසටහන යටතේ සියලුම ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස ඔබගේ දායකත්වයෙන් විකාශනය කරන්න. ඉතින් මේ පිළිබඳවත් ඔබට සිහිපත් කරමින් අද වැඩසටහන පවත්වන්නට ඉතාමත්ම ගෞරවයෙන් අපේ දේශකයන්න් වහන්සේට ආරාධනා කරමින් උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හැම දිනවම පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව වත්තූපම සූත්‍ර දේශනාව ඇසුරු කරගැනීමෙන් අද දවසේ සුපහන් ජීවිතයේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් දලදා ස්වාමින් වහන්සේ ජයශ්‍රී මහ බෝධිරාජානන් වහන්සේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ අනන්ත වූ ගුණ බලයෙන් සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි අද දවසේහි පින්වත් දායකත්වයේ දරන පානදුර පිංවල අංක 276න් එක නිවසේ පදිංචි කරුණාවතී ද සිල්වා මෑණියන් හේමන්ත නෝනිස් පුතුණුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි රේණුකා දමෙල් සහ චින්තා පෙරේරා දියණිවරු ඇතුළු පවුලේ හැමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් ඒ ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් අප කල්යාණවන්ත බොරලන්දේ වජිර ඥානනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන ජීවන්ත පුතුණුවන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඔබ සැම නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොමදව සැලසේවා. ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් වේවා. උතුම් ධර්මාබෝධයෙන් වේවායි. පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සේයථාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලග්ගහිතං තමේනං රජකෝ යස්මින් රංගජාතේ උපසංහරේය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ඨකාය දුරත්ත වන්න මේ වස්ස අපිරිසුද්ධ වන්න මේ වස්ස තං කිස්ස හේතු අපිරිසුද්ධ වත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුංගති පාටිකං කාති. සාදු සාදු සාදු. ඔබ හැම සුවපත් වේවා. සදහවත් කාරුණික පින්වත්නි, කොරෝනා වදුර මේ දිනවල අපේ රටේත් ලෝකේත් පැතිර පවතිනවා. සිත සිහිය පිහිටුවාගෙන අපි එක හඳුන්වමු
සති සම්පජඤ්ඤය පරීක්ෂාකාරී නුවණින් යුතුව සිත සිහිය පිහිටුවාගෙන පරීක්ෂාකාරී නුවණ කියන තැන සම්මතයේ තුල එනම් එදිනෙදා ජීවිතයේ පවත්වන කොටත් සෞඛ්‍ය නීති රීති උපදේශ අනුව මුවවැස්මක් දුරස්ත භාවය නිතර අත්සේදීම ආදී වශයෙන් ඒ පැනවීම් වලට සෞඛ්‍ය පැනවීම් වලට ගරු කරලා සම්මතයේ තුල ඒ වෙනුවෙනුත් කටයුතු කරමින් ධර්මානුකූල අර්ථයකින් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේම විසිර යාමෙන් මේ ඵල විපාක නැති වෙනවා කියන අදහස අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයේ ඔස්සේ සිත පුරුදු කරමින් ඔබේ සිත තුළ දහම වැඩෙන්න දහමට යොමු කරන්න. එතකොට ඔබත් එදිනෙදා ජීවිතයේ කටයුතු ගෙදරදොර වගේම රැකියාව වෘත්තිය යුතුයකම් හා ස්වභාව ධර්මයේ අනුව මේ වගේ ලෙඩ දුක් ඒ වගේම ස්වාභාවික යම් විටක වැස්ස අවුව නායයම් ආදී වශයෙන් එවැනි අවස්ථාවන්ට පවා අවස්ථානුකූලව සීලේ පිහිටලා කටයුතු කරමින් ඒ වගේම මනස සංසුන්ව කුසල රම්මණයන්හි පවත්වාගත හැකි සමාධිගතම සිතක් පස්සද්ද චිත්ත පස්සද්ද කාය වචන මතකයිනි ඇලීම් ගැටීම් මුලාවෙන් සංසිඳන තැන සැහැල්ලු බවක් නිවුණු බවක් සිතෙහි කයෙහි පවත්වාගෙන ජීවිතය පාත්වන්න. එවිට ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙන්නත් යම් විටක ලෙඩ දුක් වලට ගොදුරු වෙලා ප්‍රතිකාර කරගන්න ගමනේ ඒවා බලවත් ලෙස ජීවිතයට බල නොපාන්න අපිට සිත පවත්වන්න පුළුවනි. දහම තුලින් සැනසෙන්න පුළුවනි. ඒ අදිෂ්ඨානය සිදු කරගන්න පළමු කොට ආරාධනා කරමින් දේශනාව සාකච්ඡාවක් හැටියට පවත්වන්නට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අප දේශනාව සාකච්ඡාවක් හැටියට යයි සඳහන් කළත් අප ඉදිරියේ ජීවන්ත පුතුණුවන් හැර කවුරුවක් ඇත්තේ නැහැ. නමුත් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම ඔබේ හිතින් ප්‍රශ්න කරන්න ඊළඟට ඒ ප්‍රශ්නයට පිළිතුරක් අපි මේ පවත්වන දේශනාව අනුව සකසා ගන්න අවස්ථාව සලසා දීම ඇති කරගෙන තමයි ඔබට මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ අපට බුදුරජාණන් වහන්සේගේ ධහම තුලින් පින්වත්නි හොයා ගන්න පුළුවනි. නකුල මාතා පිතු සූත්‍ර දේශනාවේදී නකුල පිතා ගිලන් වූ විට නකුල මාතාවන්ගේ උපදේශ අනුශාසනා පරිදි එතුමා සුවපත් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න නකුල පිතා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ නකුල පිතා ගැන නකුල මාතාවන් ගැන නකුල පිතාවන්ට සඳහන් කරනවා. ඕගාදප්පත්තා පතිගාදප්පත්තා අස්සාසප්පත්තා තින්න විචිකිච්ඡා විගත කතං කතා ආදී වශයෙන් මේ දහමට ප්‍රවේශ වෙලා අනුප්‍රවේශ වෙලා ඒ දහමින් සතුටු වෙලා සීලේ පිහිටලා අවබෝධයෙන් යුතුව සීලේ පිහිටලා අවබෝධයෙන් යුතුව සීලේ පිහිටනකොට සම්මා ප්‍රඥාව ඇසුරු කරගන්නවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාකයක්ම මේ අපි ජීවිතයේ ලෙස හඳුන්වන ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය. සම්මුතිය තුල පැනවීම කරගෙන මම මගේ කියලා පැවැත්වුවට පරමාර්ථ වශයෙන් පරම සත්‍ය වශයෙන් විදර්ශනා කරනකොට විශේෂයෙන් වෙනස දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය. සම්මුතියට ඒ නිසා මේවා පරිහරණය කළාට පරමාර්ථ වශයෙන් ලෝභ දෝෂ මෝහ සකස් වෙන ආකාරයෙන් හිතෙන් දැඩිව ගන්නෑ. උපාදානය කරන්නේ. හිත සංසුන්ව පාත්තනවා. මේ අදහස යුතුව මේ ධහමට එකතු වෙනවා. සිතින් කයින් වචනේ ප්‍රවේශ වෙනවා අනුප්‍රවේශයක් ගන්නවා. ඒ වගේම සතුටක් සැනසෙල්ලක්. ඕගාදප්පත්තා පටිඝාදප්පත්තා අස්සාසප්පත්තා ප්‍රවේශ අනුප්‍රවේශ ඔස්සේ සුවයක් සැනසෙල්ලක් ලබනවා. විගත කතං කතා තින්න විචිකිච්ඡා සැක කුකුස් බැහැර වෙලා යනවා. ධර්මයේ තුලින් බැහැර වෙලා යනවා. වේසාරජ්ජප්පත්තා මනාව වූ දහම් දැනුමක් අවබෝධයේ සමගින් ඇති කර ගන්නවා. අන්න එතෙන්දී
අපරපච්චයා සත්තු ශාසනයේ විහෙරති. මේ ශාස්ත්‍රූ ශාසනයේ පරප්‍රත්‍ය නැතිව ශාස්ත්‍රවරයාණන් වහන්සේ ශාස්ත්‍රෘත්වයේ පවත්වාගෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා ආර්ය සංඝරත්නයේ සිතට නගාගෙන ඇසුරු කරන ගිහි හෝ පැවිදි හෝ වේවා කල්යාණ මිත්‍රොත් ඇසුරු කරගෙන වෛශාරද්‍යත්වයට පත් වෙලා මනාවූ දැනුම අවබෝධයත් ඇසුරු කරගෙන පවත්වලා අපරපච්චා සත්තු ශාසනයේ විහෙරති. හැම අරමුණක්ම ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන් පවත්නකොට ඔබ අප සඳහන් කරන ජීවත් වෙනකොට ධර්මයේ ඇසුරු වෙලා ඒ හැම අරමුණු වලම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අප සඳහන් කළා වගේ සංසිඳුණු මනසක් පවත්වනවා. වර්තමාන මේ තාක්ෂණික ලෝකයේ ලෙඩ දුක් ගැටලු විවිධාකාර පුද්ගලයෝ චරිත තියන අය අසත්පුරුෂ සත්පුරුෂ කල්යාණවන්ත විවිධ පිරිස් සමග ජීවත් වෙනකොට අපරපච්චයා සත්තු ශාසනයේ විහෙරති. පරප්‍රත්‍ය නැතුව තමන්ටම ධර්මයේ දැකගෙන ගැටලු විසඳාගෙන නපුරු ලෝකයේ තුල වුණත් සිත නපුරු කරගන්නේ නැතුව තමන් පරිස්සම් වෙලා හදවතින් කල්යාණවන්තයි ඒ අවස්ථාව අනුව හැසිරිලා යම් විටක නීතියේ පිහිටක් නමුත් උපකාරයට අරගෙන ජීවිතේ පාත්තන්ට පුළුවන්. ඒ අදහස මුලින්ම සඳහන් කළ පින්වත්නි ඊටාම කරුණාවෙන් දැන් මේ අප මේ සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාවෙන් දෙසුමින් බලාපොරොත්තු වෙන්නේ ඔබ අසා තිබෙන අසන ශ්‍රවණය කරන සාකච්ඡා කරන දහම් පෙළ. ඒ වගේම ඔබ වඩන සීල සමාධි ප්‍රඥා ගුණ ඔස්සේ ලෝකෝත්තර නිවන් මඟ අරමුණු කරගන්න ගමනේ මේ ජීවිතේම ඒ මොහොතේ සන්තුෂ්ටියෙන් සැනසෙල්ලෙන් දෙමව්පිය දරුවෝ ස්වාමි භාර්යා සොහොයුරු සොහොයුරියන් ආයතනයේ රැකියා වෘත්තිය ගම පළාත අසල්වැසියෝ අපි හැම දෙනාම භික්ෂුන් වහන්සේලා වුණත් ආරාමික ජීවිතයක් පවත්වනකොට ශාසනික ගැටලුවක් ඇති වුණත් ඒ වගේම ගිහියත්තන්ට අනුශාසනාවක් ලබා දුන්නත් කොහොමද තමාගේ සිත තුළ සැහැල්ලු බව පස්සද්ධිය ඇති කරගන්නේ සුපසංසිතක් ඇති කරගෙන ජීවිතය පාත්තන්නේ කොහොමද නිවන් මාර්ගයෙන් අපි බැහැර වෙන්නේ නැතුව ලෞකික ජීවිතය කොහොමද පාත්තන්නේ කියන අදහස අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ වෙනුවෙනුයි අපි මේ දෙසුමින් සාකච්ඡාවෙන් අපටමත් අනුශාසනා කරගෙන සිහිපත් කරගෙන කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තියෙන් හැමතත් එහි පස්සික අපි පරීක්ෂා කොට බලමු. අපි විමසලා බලමු. අපි අවබෝධයෙන් සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ සිටිනවා නම් අන්න ඒ විදියට අපි හිතලා අපි මේ මග යමු කියන අදහස සිතට නගාගෙනයි. එහෙමයි. ජීවන්ත පුතුණුවනි ඒ අදහස අපට පැහැදිලි. ඒ වෙනුවෙනුයි මේ සාකච්ඡාව ඔබ සිතින් සාකච්ඡාවක් ලෙසින් හිතට පිළිතුරු නගා ගන්න. අද මේ වෙනුවෙන් අපි ආශ්‍රය කරගන්නේ මේ දේශනාවට සාකච්ඡාවට අපේ ජීවන්ත පුතුණුවන් සඳහන් කළා වගේ මජ්ක්‍ධිම නිකායේ චූල පරියාය වර්ගයේ එන වත්ථූපම සූත්‍රය. වත්ථූපම සූත්‍රය. පින්වත්නි වයන්නයි දන්තජ තයිනු දෙකයි සාමාන්‍ය තයිනු දෙකයි කිව්වොත් වත්ත කියන්නේ එතන මුහුණ. වතාවත් වලටත් වත්ත කියලා කියනවා මුහුණ කියන වචනේ. හැබැයි දෙවනි තැන වත්ත කියනකොට වස්ත්‍රයක් වත්ත. එතකොට වස්ත්‍රේ පාලි වචනේ වස්ත්‍රයක් උපමා කොටගෙන තමයි මේ දහම් පෙළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. හැබැයිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ ජීවන්ත පුතුණුවනි පළවෙනි සංගායනාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ ඒවා ඒ කණු මතු කළාම ඒ මහා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු 500ක් රහතුන් වහන්සේලා ඒ දහම් කරුණු වලට නාමයක් ලැබුවා. මොකද මේ සූත්‍රයේ සාරාංශ කොට අරගෙන නමක් ලැබුවා. දැන් මේ වස්ත්‍රයක් උපමා කරගෙන මේ දහම් කරුණු පෙන්වා දෙන නිසා වත්ථූපම සූත්‍රයේ වස්ත්‍රයක් උපමා කොටගෙන දේශනා කළ සූත්‍රයක් හැටියට පැහැදිලි කළා. මා පාලි ගාථා කොටස පෙන්වුම් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් වස්ත්‍රයක් කිලිටි වෙලා තිබෙනවා නම් දැන් රෙදි සෝදනායෙක් එහෙම නැත්නම් වස්ත්‍රවලට තව පාටක් යොදන අයෙක් නිල් හෝ කහ හෝ රතු හෝ මදටිය ඇට වගේ යන්තම් ලේ පාටට සමීප මදටිය ඇට පාට අන්න එවැනි පාට තිබෙන ජලයක මේ වස්ත්‍රය දැමුවට ඒ වස්ත්‍රයට නියම පාටක් එන්නේ නැහැ. ඒට හේතුව මොකද්ද?
මේ වස්ත්‍රයේ කිලිටි නිසා. එහෙමයි. අන්න ඒ වගේ සිත කිලිටි නම් සිත තුළ දැන් මෙතන අපි මේ සූත්‍ර දේශනාවේ පුතේ උපක්ඛිලේශ කියලා අවිජ්ජා විෂම ලෝභයේ පටන් ඒ කිලේශ ධර්ම උපක්ඛිලේශ 16ක් පෙන්වා දෙනවා. එතකොට මේ ලෝභ දෝෂ මොහ මුල් කරගෙන ප්‍රධාන වශයෙන් එවැනි කුසල මූල එවැනි අකුසල මූල හැම අකුසලයකටම මුල තමයි ලෝභ දෝෂ මොහ. අලෝභ දෝෂ මොහ හැම කුසලයකට මුල් වෙනවා, මූල වෙනවා, මූලික වෙනවා. මුල් වෙනවා, මූල වෙනවා, මුල් බවට පත් වෙනවා. ආරම්භයක් බවට පත් වෙනවා. දැන් මේව උපක්ඛිලේශ හැටියට, අනුක්ලේශ හැටියට ධර්ම කතාවේ පෙන්눔 කරනවා. දැන් පුතේ කිලේශ 1500කට ආසන්න ප්‍රමාණයක් ධර්ම කතාවේ අපිට හොයාගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවේ 16ක් පෙන්වා දී තිබෙනවා. එතකොට හිත කිලිටි නම් ධර්මය වැඩෙන්නේ නැතුව යනවා. මේ සිත මනාකොට පිරිසිදු වෙන්නේ නැතුව යනවා. එතකොට සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න අපි උත්සාහ කරාට මේ සඳහන් කරන අවිජ්ජා තමා වස්තුන් කෙරෙහි ඇති ලෝභය, විෂම ලෝභය, අන්සතු වස්තුන් කෙරෙහි ඇති ලෝභය, ඊළඟට ව්‍යාපාදය, තරහව, ඊළඟට ක්‍රෝධය, ඒ වගේම උපනාහේවත් බද්ධ වෛරය, ඒ වගේම මක්ඛය කියන ಗುಣ මකුකම, ඒ වගේම පලාසය කියන ಗುಣ සම කිරීම, එකට එකක් කරනවා, ಗುಣ සම කර ගන්නවා. ඒ වගේම ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව, ඒ වගේම සාඨේය කියන කපටි බව, තද බව, තද බව, අකුසලයේ තදයි. නැත්නම් දෘෂ්ටියෙහි තදයි. ඒක වෙනස් කරන්නෙම නැහැ. ඇලිලා ඉන්නේ තම්බය, තද බව. ඒ වගේම සාරම්භයේ හේවත් එකට එක කරනවා. තරංගෙට දේවල් කරනවා. සාරම්භය. මානය, අතිමානය, මදය, ප්‍රමාදය හැටියට 16ක් දක්වනවා. පින්වත්නි, ඔබට පුළුවනි නම් මේවා හැබෑවටම ලියාගෙන වුණත් එහෙම නැත්නම් නැවතත් සූත්‍ර දේශනාව සොයාගෙන මේවා නැවත මෙනෙහි කරලා වසවිස හඳුනාගෙන හොඳට දැන හඳුනාගෙන වසවිස වලින් පරිස්සම් වෙනවා වගේ මේ කෙලෙස් වලින් අපි පරිස්සම් වෙන්න මාර්ගය යොදාගන්න එක හොඳයි. දැන් අශෘතව පෘථග්ජන සිත් පවත්නකොට දැන් සිව්පිලිසිඹියාපත් මහරහතුන් වහන්සේ නමක් වගේ නැත්නම් බුදුතුමන් වගේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත් මහරහතුන් වහන්සේ නමක් වගේ එකපාරටම මේවා නොවැඩෙන්න පුළුවන්. ඒ පමණකුත් නෙමෙයිනේ. ගෘහස්ත ජීවිතයක් ගත කරනකොට ගෙදර දොරේ කටයුතු, රැකියාව, විවාහකැත්තෝ, දෙමව්පියෝ, දරුවෝ, සොහිරු සොහිරියන් ඔබේ වචනෙන් සඳහන් කළොත් අනේක විද නොඑක් ආකාරයේ කටයුතු. මේවා විතක සොම්නස, මේවා විතක දොම්නස. සමහර විටක සොම්නසට වඩා දොම්නස බහුලයි. ඔබ කියන විදිහට එකක් දෙකක් ඉටු කරගන්නකොට තව ප්‍රශ්න 100ක් ඔලුවට එනවා. ටික වෙලාවක් සතුටින් ඉන්නකොට වැඩි වෙලාවක් ගැටෙන තැන් වැඩි. දැන් මේ අදහස බොහෝ ජීවිතවල පවතිනවා. හැබැයි ඒක හරිය කියන එක නෙමෙයි. දැන් මේ පරමාර්ථ ධර්මයට හිත පුරුදු කරනකොට පුතේ ලෙඩ දුක් පවා හිත නොසන්සුන් කරගන්න නැතුව සංසුන් බවක පාත්ත ගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. මා මේ දේශනාවෙත් පුතේ නිතර සඳහන් කොට තිබෙනවා. ඔබට මතක තියෙන්න ඕනේ දැන් කය ගිලන් වුණා සිත ගිලන් කරගන්නේ නැහැ කියන තැනක හිත පාත්ත ගන්න ඕනේ. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. මොකද්ද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. කය ගිලන් වුණා සිත ගිලන් කරගන්නේ. ඒක ඉතින් නිකං වචනෙන් කීමක් නෙමෙයි. ඔහෙ ලෙඩ වුණා දැන් කය මම හිතේ හොඳින් ඉන්නවා කියලා නෑ. පරමාර්ථ ධර්ම අවබෝධයෙන්ම ගිලන් වෙනකොට මේ ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයේ පඨවි ආදී ධාතුන්ගේ විසිරීම තමයි ගිලන් වෙන්නේ. මම බෙහෙත් කරනවා. හැබැයි ඒ කයනේ ගිලන් වල තියෙන කයට බෙහෙත් කරනවා. හැබැයි මේ නිසා මට මොකද වුනේ කියලා මගේ දේවල් නැති වෙලා ආවි. දැන් මට ඕන විදිහට නැගිටින්න බෑ. ගමන් කරන්න බෑ. ඕන විදිහට ආහාර පාන ගන්න බෑ. මම කැමති අය මුණ ගැහෙන්න විදියක් නෑ. ওই විදිහට ඇලෙන, බැඳෙන, ගැටෙන, හඬන, වැළපෙන, ශෝකයේ හුදකලාගෙන තැනකට එන්නේ නෑ. මතකයනේ උත්තරේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ස්කන්ධ පංචක මේ ජීවිතේ හේතුන් විසිරියාමින් නැති වෙනවා. මේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්.
මේ තමයි භවයේ සිටිනව නම් ජාතිනම් වූ උපතක් ලැබුණම ස්කන්ධ පංචකය හටගත්තම සිදුවෙන දේ. ඒ නිසා ඒ ස්වභාවයට පිටුපාල යන්න බෑ. අපිට මේකෙන් පලා යන්න බෑ. පුතේ ධර්මයේ පෙන්වුම් කරන්නේ මහා පර්වත කීපයක් අපි කියමු 4ක් කියලා. අපේ පැත්තට සිව් දිශාවෙන්ම පෙරලීගෙන එනවා. මේකට මනසින් අවබෝධයෙන් පිළිගන්නව වෙන පැනලා දුවන්න තරම් බේරෙන්න කියලා පුළුවන් කමක් නැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේවා ජීවිතයට ගලාගෙන එනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. ධර්මානුකූල අදහසකින් මුහුණ දෙනව විනා අපිට පලා යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම යන්න පුළුවන් නම් රොකොට්ටුවක් අරගෙන හදට යනවා කියලා ලෙඩවීමෙන් දි รา ගෙන යාමෙන් මරණයෙන් බේරෙන්න පුළුවන්ද? ගල් පර්වතයක හැඟවිලි ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහා සාගරයට ගිහලා නැවක් හදාගෙන කාටවත් ලං වෙන්න බැරුව ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? පුතේ මේ ගාතාව අහලා තියෙනෝනේ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්පදෝසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්ම. එතන පාපකම්මා කියන පව් කර්ම කියන අදහස ගත්තේ. ඉතින් අර අපි ගොඩක් ගැලවෙන්න බලන්නේ අකුසල කර්ම පාප කර්මත් එක්කනේ. අන්තරීක්ෂයේ අහසේ හෝ මහ මුහුද හෝ පර්වතයක හෝ සංගවිල හිටියට නාන්තලිකයේ නසමුද්ද මැජේ නපබ්බතානම් විවරම් පවිස්ස. සංගවිල හිටියට කරන ලද ඒ පාපයෙන් නැත්තම් මේ බලවත් වූ විපාක දෙන කර්මයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ හඬා වැළපෙන්න නෙමෙයි. සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන සම්මුතිය තුළ අවශ්‍ය කටයුතු කරනවා. දැන් මේ කොරෝනා ලෙඩ දුක් ඉදිරියේ දැන් එන්නත් කිරීම, මු ආවරණ පැළඳීම ආදී වශයෙන් කටයුතු සිද්ධ කරනවා. ගිලන් වුණොත් ඒට අවශ්‍ය ඔබ කියන විදියට අත් බෙහෙත්, දේශීය බෙහෙත්, හා පවත්වන සාමාන්‍ය අපි පවත්නා බටහිර බෙහෙත් මේ දේවල් සිද්ධ කරනවා. හැබැයි ඒ දේ ජීවත් වෙන්න. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වටිනවා. හැබැයි හිත ගිලන් කරගන්නේ නැහැ. මේ තමයි ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය කියන තැනකින් හිත පුරුදු කරනවා. දැන් පින්වත්නි බලන්න. ඔබට මට මේ හැකියාව පවතින ඕන නේද? දැන් ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ එය නේද? ඔබ අප මේ නිවන අරමුණු කරගෙන ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරමින් බ්‍රහ්මචර්යා ජීවිතයත් තුළ පටිච්ච සමුප්පාද ධර්මය අවිජ්ජා පත්‍ය සංඛාරා වශයෙන් අපි මෙනෙහි කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස අපි දැන් දැනුම ගන්නවා. ඒ දැනුම අපේම හිත තුළින් දකින්න ඕනේ කොහොමද? මේ කෙලෙස් බැහැර කරගෙන සංසිඳවාගෙන නිවන අරමුණු කරන්නේ ලෝකෝත්තර මාර්ගයට හැබෑවටම පිළිපන් ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ කොහොමද කියලා ඔබට අපට වැටහෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. ඒ අදහස පවතින්න ඕනේ. ජීවන්ත පුතුණෝනි මම ප්‍රශ්නයක් අහුවොත් දැන් දැනුම තිබෙනවා. ලෞකික ලෝකයේ තුල දැනුමක් තිබෙනවා. ඒ වගේම නායකත්වයකත් වගේ ඉන්නවා. පවුලක අම්මා අප්පච්චි වෙන්න පුළුවන්. විහාරයක නායක හෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ආයතනයක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. යම් ක්‍රියාවක් කරනකොට මුල් වෙලා කටයුතු කරන අය වෙන්න පුළුවන්. දැන් කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. නමුත් හිතෙන් තරහවක් අරගෙන කෑ ගහලා බැනලා අනිත් අයට නිග්‍රහ කරලා එහෙම නැත්නම් මානෙන් යුක්තව මෙහෙම කටයුතු කළොත් මම කොච්චර දහම දැනගෙන ඉන්නවා කියලා කිව්වත් ඒක ගැළපෙයිද මේ දහමට පුතේ? ගැළපෙන්නේ නැහැ. මොන විදියේ තර්කයක් විතර්කයක් සම්මුතිය තුල කිව්වත් මේව අපිට බලාගෙන ඉන්න බෑ. මේක අපේ මේව කරන්න ඕනේ. මේ ආදි වශයෙන් මොනවා සිද්ධ කළ යුතුයි. එහෙත් පරමාර්ථ ධර්මයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අත්හැරීම කියන ඡාගය කියන වචනේ අන්න එතනින් විරාගය නිබ්බිදාව කියන වචනේ විරාගය නිරෝධය පටිනිස්සග්ග කියන මේ වචන තුලින් මුක්ත කියන වචන තුලින් තෘෂ්ණාවෙන් මිදෙනවා කියන වචන තුලින් ගැඹුරින් දකින්න තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ පින්වත්නි අර ලෞකික ලෝකයේ තුල ඔය අපි හදාගන්න ඒ ලෞකිකත්වයට එක්ක හදාගන්න මම මගේ කියන දෘෂ්ටිය පටන් ඒ සියල්ලම අපිට පැත්තකින් තිය යුතු වෙනවා. අවබෝධයෙන් බැහැර කළ යුතු වෙනවා. මේ ශ්‍රී සද්ධර්මයේ තුල දෙපැත්තක් ඒ පැත්තත් අල්ලගෙන මම මගේ කියලා මේ අනුගමනය කරනවා කියන තැනින් නිවන අරමුණු කරන්න බැරි වෙනවා. අන්න ඒ නිසා අවබෝධයෙන් අපි කළ යුතුයි. දැන් ඒ පසුබිම සමගින් ජීවන්ත පුතුණෝනි අපි මේ දේශනාව සාකච්ඡා කරගනිමු. අපි පෙන්눔 කළ හිත කිලිටු වුණොත් එහෙම අර වස්ත්‍රයට නිල් රතු කහ මදටිය පාට
පාට තියෙන ජලාශයකට රෙදි කටයුතු කරන අයෙක් අපිරිසුදු වස්ත්‍රයක් දැම්මොත් අර නියම පාට එන්නේ නැහැ. වස්ත්‍රය අපිරිසුදු නිසා. ඉතින් සිත කිලිටු කරගෙන නිවන් අරමුණු කරනවා කියලා අපි මොනතරම් දැනුම තියනවා කිව්වා. ලෞකික විෂය තුල ඉහළ තනතුරු තියනවා කියලා අපි උගත් කියලා වචනෙන් ලෞකික විෂයත් එක්ක හිතනවනේ. වෛද්‍ය ශාස්ත්‍රය තුල, ගණිත ශාස්ත්‍රය තුල, ඉංජිනේරු, ගණකාධිකාරී ඒ වගේම විවිධ විෂයන් තුල ව්‍යාපාරික ලෝකයේ වෙන්න පුළුවන්, අභ්‍යවකාශයක් වෙන්න පුළුවන්. ඒවා පින්වත්නි මේ සංකත සංඛාර ලෝකයක් එක්ක ඇති කරගන්න දැනුම. මොකද සංකත සංඛාර කිව්වේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැති යන වස්තු. ඒ සංකත සංඛාර ලෝකයේ වස්තුවත් එක්ක ඇති කරගත්ත දැනුම. එතකොට මේ ලෝකෝත්තර ධහම තුලින් හැබෑවටම ලෞකික ජීවිතයේ පීති සුඛ කියන එක නැත්තම් නිරාමිස සුඛය කියන එක හැබෑ සුවය, ඒ වගේම ලෝකෝත්තර සුවය නිවන් සුවයෙන් පෙන්වා දෙන මේ සුවය රාග විරාග වෙන්න ඕනේ, දෝෂ වීත දෝෂ වෙන්න ඕනේ, මෝහ වීත මෝහ වෙන්න ඕනේ. දැන් අර ලෞකික ලෝකයේ තුල ඔබ උගත් කියලා කිව්වේ අර සංකත වස්තු නැත්තම් මේ සංස්කාර ලෝකයේ තුල ඒවා පිළිබඳව නිර්මාණය, ඒවා පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුමක්. හැබැයි ලෝකෝත්තර මාර්ගයේදී ඇලීම ගැටීම මුලාව සංසිඳව ගන්න බැහැර කරන, ඒ වගේම මුලින්ම උපුටා දමන බැහැර කරන ආකාරය පිළිබඳ අවබෝධයම පවතින්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විඤ්ඤූ කියලා සඳහන් කළේ. ප්‍රඥාවන්තය කියලා සඳහන් කළේ. පුතේ දැන් ස්වාක්ඛාතෝ ගාථාවේ තියෙනවනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. එහෙමයි. නුවණැත්තන් විසීම විඤ්ඤූහි. නුවණැත්තන් විසීම වෙන වෙනම එකක් වෙන වෙනම තමා විසින්ම මේ ධර්මයේ පිළිබඳව දැනගන්න ඕනේ. අවබෝධයට ගෙනින වෙන වෙනම දැනගන්න ඕනේ. පච්චත්තං වෙන වෙනම වෙන්කොටම තමාම ඒ අවබෝධයට ගැනීම අවශ්‍යයි. තමාටම ඒක පුළුවන්කමක් තිබෙන්න ඕනේ. ඒ අදහස පවතින්න ඕනේ. දැන් භාගතුන් වහන්සේ දේශනා කරන පුතේ එතකොට මේ සිතේ කිලිටිකම් උපක්ඛිලේශ තියෙනවනම් අර ධර්මීය හරියට සකස් වෙන්නේ නැහැ. දැන් අපි කොයිතරම් ධර්මයේ දේශනා කළත් මම මෙහෙම දේශනා කළාට පින්වත්නි මගේ හිත තුල මේ උපක්ඛිලේශ තියෙනවා. ඉතින් සෝතාපන්න භවයේ ඉඳලා තමයි සක්කාය දිට්ඨිය බැහැර වෙන්න පටන් ගන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස පටන්. නමුත් අපි මුලින් සඳහන් කළා වගේ මේ ධර්ම මාර්ගයේ තුල හිත අරමුණු කරනකොට පුතේ අපි සඳහන් කරන්නේ ඒක පරිකර්ම සමාධිය කියලා. එහෙමයි. කුමන හෝ කුසලාරම්මණයක සිත පිහිටුවන පළවෙනි අවස්ථාව හඳුන්වන්නේ පරිකර්ම සමාධිය කියලා. අන්න ඒ අවස්ථාව අපි ඇති කරගන්න ඕනේ. එතකොට දන් දුන්නා, සිල් රැක්කත්, භාවනා කළත් ඔබ කියන ඔය සමාජ සේවය අනිත් අයට උදව් උපකාර කරන පෞල් ජීවිතයේ පවා ඔවුනොන්ට ඒ කටයුතු සිද්ධ කරනකොට අපි යහපත් වූ අරමුණකින් සිද්ධ කරන්නේ. දැන් අම්මා තාත්තා ස්වාමියා බිරිඳ උනත් පුතේ යුතුයකම් යහපත් වූ අරමුණේ සිද්ධ කරන්න පුළුවන්නේ. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය අපි මේ ලෙසින් පවත්වනවා. සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. නමුත් පැවැත්ම තුළ සම්මුති ප්‍රඥාප්ති පනවගෙන මම මගේ කියලා දියුණුව ඒවා කැඩෙන බිඳෙනකොට රැකබලා ගැනීම, ප්‍රතිසංස්කරණය කිරීම, අභිවෘද්ධිය පිණිස පවුලේ රට ලෝකයේ අභිවෘද්ධිය දියුණුව පිණිස තණ්හා මදමාන දිට්ඨියෙන් තොරව නැත්තම් පස්පව් දසකුසල් කරන්නේ නැතුව මේවා සිද්ධ කරනවා. එහෙත් මම කියන මගේ ස්කන්ධ පංචකයත්, නුඹ කියන ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්. කිසිවෙක් හෝ කිසිවක් මගේ මම වෙමි, මගේ වසඟේ පවතිනවා කියලා ස්ථිරයි සදාකාලිකයි කියලා මේ හිත තුළ තැම්පත් කරන්නේ නැහැ. හිත තුළ පුරුදු කරන්නේ නැහැ. හිත තුළ පුරුදු කොට තිබෙන්නේ හට අරගෙන බිඳී නැතිව යනවා කියන ස්වභාවයමයි. දැන් මේ තුලින් ඔබේ පවුල තුල පින්වත්නි හිත රිදව ගන්න නැතුව, තරහ වෛරය නැතුව, කේන්ති ගන්න නැතුව, ගහ බැන ගන්න නැතුව, කරුණාවෙන් මෛත්‍රියෙන් දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතයේ යථා ස්වභාවය දකිනකොට හැම මොහොතක්ම ඒට ප්‍රයෝජනයක් කරගන්නවා. ලෞකික ලෝකයක් ධර්මානුකූලව යහපත් කරගෙන
අන් අය කෙරෙහි උපේක්ෂාවෙන්, ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් අඩුපාඩු හදාගෙන අනතිමානී ගුණයෙන් ඔබ කියන්නේ නිහතමානී කියලා අනතිමානී ගුණයෙන් යුක්තව ජීවිතේ යහපත් වෙනවා පින්නත්. අනේ ඒ නිසා පැවිදි ජීවිත ගත කරනවා වගේම ඔබට සම්බාධක තිබුණත්, කරදර බාධක තිබුණත් ලෞකික ගිහි ජීවිතයේ තුල ඔබට පුළුවන් ධර්මය අසුරු කරගෙන කටයුතු පාත්තන්න. ඒ වෙනුවෙන් අප දැන් මේ සඳහන් කරන්නේ. එහෙම නැත්නම් මොනතරම් අර කටයුතු කළා කිව්වත් මම ගොඩක් දියුණුයි. දරුවන්ට ඉගෙනුවා, දරුවත් හොඳ තැනක දරුවෝ ඉන්නවා. සමහරට දරුවෝ පිටරට හොඳින් ඉන්නවා. අපි සතුටින් ඉන්නවා. ගේ දොර හදාගත්තා. මේ දේවල් සිද්ධ කළා. දැන් ඔබ හිතනවා දැන් හිත නිදහස් කරගෙන ඉන්නවා කියලා. නමුත් හිත තුල තියෙනවනම් ලෝභය, තමා කෙරේ වස්තු, මේවා මම එකතු කරගත්ත දේවල්, මේවා කඩිලා බිඳලා කාටවත් අයිති වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ වගේම අපි ගොඩාක් මහන්සියලා මේ ගොඩර හදාගත්තා. දැන් ඒ වුණාට අරායට මේ දේවල් තියෙනවා. නැත්නම් මගේ දරුවන්ට තාම මේව නැහෙනේ. මගේ දරුවන්ට මේ ටික දෙන්න බැරි වුණානේ. ওই විදිහට සමට විෂම ලෝභය එනවා. අවිජ්ජා විෂම ලෝභය. ඊළඟට අනිත් කටයුතු ඔබට තේරුම් ගන්න පුළුවන්. තරහව සියුම්ව පැන නැගෙන පින්වත්නි, කෑ ගැහුවේ නැති වුණාට, බැන්නේ නැති වුණාට, තමන් අකමැති දෙයක් දැකලා දැස් කොනෙන් හරි අමනාප සිතුවිල්ල, දැන් අමනාප සිතුවිල්ල දැස් කොනෙන් හරි පෙනුනොත් සමහර කෙනෙකුගේ පුතේ පේන්නේ ඒ අමනාප සිතුවිල්ල නලලේ රැලි කීපයක් මතුවෙනකොට තමයි පේන්නේ. එහෙම නැත්නම් මූණ අඳුර වෙනවා වගේ තමයි පේන්නේ. හුස්මින් පේනවා. යන්නේන විදියෙන් පේනවා. දොර වහන කොටත් පේන්න පුළුවන්. සමහරු ගෙදරක නම් පුතේ ශීතකරණය හයියෙන් ගහන කෙනුත් වහන කොටත් දැනගන්න පුළුවන් මොන වගේද කියලා. එහෙමයි. දැන් මේ තැන් වලින් පෙන්වන්නේ කුමක්ද? දැන් අපි හිතනවා යම් කෙනෙක් හිතන්න පුළුවන් හොඳට ගෙදර හදාගත්ත, ඉගෙන ගත්ත, දරුවන්ටත් ඉගැන්නුවා, දැන් අපි හොඳින් ජීවත් වෙනවා. නමුත් හිත තුල මොනවද තියෙන්නේ? ධර්මානුකූලව දකින්න. දැන් මේ වත්තුපම සූත්‍ර දේශනාවත් බොහෝ පින්න තුල බොහෝ වාර ගණනාවක් අහලා ඇති. මේ සූත්‍ර දේශනාවේ කෙලවර පින්වත්නි නිවනම අරමුණු කරන තැනට පෙන්වා දීලා තියෙනවා. තුනුරන් කෙරේ සිත සිහිය පිහිටුවාගෙන නිවන් අවබෝධ කරගන්න තැනට පෙන්වලා දීලා තියෙනවා. නමුත් මේ සූත්‍ර දේශනාව කී වතාවක් අහලා තියෙනවද? මේ කරුණම පවතින සූත්‍ර දේශනා කොයිතරම් අහුවද, කිව්වද, සාකච්ඡා කරාද, අපි භාවනා කියන තැන කියමු නාද? ඒ වයින් ඵල නැතුව නෙමෙයි. ප්‍රතිඵල විපාක බොහෝම තිබෙනවා. හැබැයි දහම තුලින් බලාපොරොත්තු වෙච්ච ලෝකෝත්තර ඵල විපාක සමාධි ප්‍රඥා අපිට ලැබුණද, අපි ලබලා තියෙනවද කියලා අපි කරුණාවෙන් අනිත් අය ගැන හිතන්නේ කියන ආත්මార్థකාමී අදහස නෙමෙයි. පළමුව තමා දහම දකින්න ඕනේ. ඒ අදහසින් තමා තුලින් දකින්න. තමා තුලින් දැකලා කල්යාණවන්තව අනිත් අයටත් ඒ දහම පෙන්නලා දීලා මේ මග අපිට ගමන් කරන්න පුළුවන්. අන්න ඒ අදහස පවතිනවා. දැන් පළවෙනි කොට දක්වන පුතේ කතමේච භික්ඛවේ දක්වන චිත්තස්ස උපක්ඛිලේසෝ. කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා අවිජ්ජා විසම ලෝභෝ. දැන් උපක්ඛිලේස සියල්ල පිළිබඳව නිසා සඳහන් කරන්නේ කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා. මොනවද මේ සිතේ හටගන්න, සිත කිලුටු කරන උපක්ඛිලේස? මුලින්ම දක්වන අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. එතකොට පුතේ මෙතන මේ අවිජ්ජා විසම ලෝභ කියන වචන දෙක එකට අරගෙන පෙන්වම් කරනවා. එතන අපි ගත්තා අවිජ්ජා කියන වචනය දැඩි ලෝභය. හැබැයි තමා කෙරෙහි, තමාගේ වස්තුන් කෙරෙහි දැඩිව ගන්න ලෝභය, උපාදානය කර ගැනීම. උපාදානය කරනවා කියන වචනේ පැහැදිලිනේ මගේ, මම වෙමි, මගේ ආත්මය, මගේ වසඟේ පවතිනවා කියන අදහස. විසම ලෝභය කියන්නේ අන්සතු, අන් අයගේ වස්තුන් කෙරෙහි ආසාවක් ඇති කරගන්නේ. ඒක මට තිබුණනම් හොඳයි. නැත්නම් තමා කෙරෙහිව ගන්නවා. තමා කෙරෙහි වස්තුන් කෙරෙහි ආසාවක් ඇති කරගත්තම් පුතේ අර මච්චරිය කෝෂේ සිටාන වගේ තමන් අනුභව කරන්නෙත් නෑ, අනිත් අයට දෙන්නෙත් නෑ. සමහර විටක තමන්ගේ ගෙදර දැන් ස්වාමියා නම් බිරිඳට දරුවන්ට දෙන්නත් ඒක ලෝභයි. බිරිඳ නම් ස්වාමියාට දරුවන්ට දෙන්නත් ලෝභයි. දෙමව්පියෝ දරුවන්ට දෙන්නත් ලෝභයි. දරුවෝ දෙමව්පියන්ට පරිහරණය කරන සොහිරුන්ට දෙන්නත් ලෝභයි. අන්න ඒ තන අවිජ්ජා, තමාගේ වස්තුන් කෙරෙහි. ඒතර පුතේ මේ තමාගේ වස්තුන් කියන එක බාහිර වස්තුන් කෙරෙහි තමයි අපිට ඇහෙන්නේ. අපි හිතමු ඇඳුම් පැළඳුම්, ආහාර පාන, මුතු මැණික්, වස්ත්‍රාභරණ ආදී වශයෙන්
නමුත් මේවා සකස් වෙන්නේ සිතේනේ. උපක්ඛිලේශයක් හැටියටනේ. තමා සතු වස්තුන් කෙරෙහි දැඩි ආසාවක් ඇති කරගෙන ඉන්නවා. පුතේ අපි කවුරුවක් ගැන සංසිඳ සමාන කරන්නේ නැතුව අපි නිකමට සාමාන්‍යයෙන් ධහම තේරුම් ගන්න ඕන නිසා අහගෙන ඉන්න අයට අපි හිතමු දැන් සමහර අය ඉන්න පුතේ ඉඳලා හිටලා ගිහලා අඳින්නෙත් නැහැ. හැබැයි ඇඳුම් අල්මාරිය ඇරලා ගිහිල්ලා එකින් එක අරගෙන බලලා ළඟට තියලා මුහුණට තියලා බලලා නැවතත් තැම්පත් කරලා එනවා. සතියකට දෙකකට සැරයක් ගිහලා ඇඳලා බලලා තැම්පත් කරලා එනවා. සමහරට බොහොමයක් තිබෙනවා. Taman සමහරට අඳින්නෙත් නැහැ කාටවත් දෙන්න හිතෙන්නෙත් නැහැ. සමහරට රත්න ආභරණ තියෙනවා නම් Taman ළඟ තියෙනවා නම් එහෙම නැත්නම් බැංකුවේ තියෙනවා නම් ඒව ගැන හිතමින් ඉන්නවා. ඒව කල්පනා කරමින් ඉන්නවා. ඔය විදිහට බොහෝ දේවල් සමහර කෙනෙකුට ඉඩම් කඩම් ගැන වෙන්න පුළුවන්. දැන් මේකෙන් අදහස් කරන්නේ නෑ පුතේ ධර්මානුකූලව හොයාගත්ත දේ පැත්තකට දාලා ඉන්න කියන එක නෙමෙයි. එහෙමයි. තමා සතු වස්තු ධර්මානුකූලව පස්පව් කරන්නේ නැතුව ධර්මානුකූලව උපයාගත්ත දේ පරිහරණය කරන්න. හැබැයි ඒකට උපාදානය කරන්න අවිජ්ජා දැඩි ලෝභයක් ඇති කරගන්න එපා. අර සරල වචනේ ගන්න. මේ මම කියන ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් හට අරගෙන බිඳී නැතිව යනවා. උපාද තිතිබංග. ඒ අවබෝධයේ උද්‍යව්වේ ඥාණය ඇති කරගෙන ඒව පරිහරණය කරනවා. සමහර විටක අල්මාරිය හරි තියෙන තැනක් හරි ඇඳුම් පැළඳුම් ඇරලා බලලා ඒවා බැලුවට වරදක් නැහැ. සමහරට වේයන්ගෙන් හරි පුස් බැඳීමක් හරි වෙනව නම් වෙන්න ඕනේ නැහැ කියලා ඒක එපා කියන්නේ. නමුත් අපේ හිත ගැන ඔබේ හිත ගැන දකින්න. මම මේ ආසාවෙන්ද බලන්නේ. දැඩි ආසාවෙන්ද. දැන් ආසාවයි අර පරිස්සමයි කියන්නේ දෙකක්. මහන්සියෙන් ධර්මානුකූලව හොයාගත්ත දේ පරිහරණය කරන පරිසම් කරනවා. ඒක ලෝභය හැටියට ගන්නෙ නේ. ඒ නමුත් ඔබේ හිත ගැන අවදි වෙන්න. මමත් හරියට අඳින්නේ නැතුව මේක කාටවත් දෙන්නත් බෑ. ඒ තුල මානයක් තියෙනවා මේක මගේමයි. මේ ආදී වශයෙන්ම මේ ලෝභයද සිවුම්ව හිත ගැන අවදි කරගන්න. අන්න එතින්දී ඔබම වටහා ගන්න පුළුවන්. අන්න ඒ සිතුවිල්ල පවතිනවා නම් අපි අර ටිකක් විස්තර කරා වගේ තමන්ගේම වස්තුන් කෙරෙහි ආසාව. ඊළඟට එතකොට විසම ලෝභ කියන අන්‍ය සතු වස්තු ගැනත් එනවා. දැන් ওই පුතේ ගලපලා බලන්නේ එහෙමනේ. දැන් ඔබ හිත රිදව ගන්න නැතුව අහන්න. සමහර කෙනෙක් පුතේ තවත් තැනකට ගියාට පස්සේ තව ගෙදරකට ගියාට පස්සේ ඒ අයගේ ඇඳුම් පැළඳුම් ගෙදර තියෙන බඩ මුට්ටු රෙදි බොහෝ දේවල් සැරසිලි ඒ දේවල් කරුණා මෛත්‍රී හිතින් තමන් මේ වගේ දේවල් ධර්මානුකූලව සකසා ගන්නවා කියන තැනක වරදක් නැහැ. හැබැයි තෘෂ්ණාවේ මට නෑනේ. ඒගොල්ලන්ට තියෙනවනේ. මටත් තිබුණනම් කොයිතරම් හොඳද? දැන් මේවා තුල මොනවද මේ සකස් වෙන්නේ? අපි හිතමු ගෙදරකට ගිහිල්ලා නැවත එනකොට ස්වාමියා බිරිඳ හරි දෙමව්පියෝ දරුවෝ හරි කතා කරනවනම් අපිට ඒව නෑනේ. අපිත් ඒව ගන්න ඕනේනේ. බලන්න ඒගොල්ලන්ට තියෙන විදිය, බලන්න ඒගොල්ලෝ ඒව ගැන කියපු විදිය. දැන් මේවා එක්ක සියුම්ව දකින්න. මා තුල අපි තුල ඔය ඇති වේගෙන එන්නේ විසමූ ලෝභයක්ද? අන්සතු වස්තුන් කෙරෙහි ආශාවක්ද? තෘෂ්ණාවක්ද? ඔය තුල ඊර්ෂ්‍යාව, මානය, අතිමානය මේ වගේ දෙයක්. දැන් මේව එකින් එක මේක සම්බන්ධ වෙලා තියෙනවද? පුතේ දැන් මේ උපක්ඛිලේශ 16 වෙනම කිව්වට එක සිතුවිල්ලක් එකමයි කියන එක ගන්න අපහසුයි. මේවා ඇසුරු කරගෙන තියෙන පුළුවන්. ලෝභය, විසම ලෝභය තුල ඊර්ෂ්‍යාව, මච්චරිය කියන මසුරු බව, ඒ වගේම තමන් උසස් කළ පහත් කරන එක, නැත්තම් තරංගයට වැඩ කරන තැන උපනාහය, එහෙම නැත්තම් පලාසය, බද්ධ වෛරය එකට එක කියන එක, එකට එක කරන එක, මේ බොහෝ දේවල් මේවා ඇසුරු කරගෙන පවතින්න පුළුවන්. නමුත් සිවුම් අපේ හිත දැක ගන්න ඕනේ. දැන් ඔන්න අපි ටිකක් එකට එකතු කළ මේ උපක්ඛිලේශ ගැන හිත අපි නොදැනුවත්වම සමහර විටක අපිරිසිදු වී තිබෙන අවස්ථා අපි කෙටියෙන් සාකච්ඡා කළා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් ওই අවිජ්ජා විසමෝ ලෝභය. දැන් පුතේ අනිකුත් කෙලෙසත් එහෙමයි. අවිජ්ජා විසමෝ ලෝභය. දැන් අපි විස්තර කළේ මේ උඩ මතු පිට කොටස. කොහොමද මේ අවිජ්ජා විසම ලෝභ කියන මේ දේවල් එන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ගමු. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ සිත දීඝරත්තං භික්කවේ චිත්තං සංකිලිට්ටං රාගේන දෝසේන මෝහේනාති දීර්ඝ කාලයක් සත්‍යයන්ගේ සිත් රාගයෙන් දෝෂයෙන් මෝහෙන් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කිලිටි වෙලා තිබෙන්නේ. හරියට නෙළුම් විලක දණ්ඩක් වතුර යටම ජලාශයම තියෙන වගේ නෙළුම් මලනේ උඩට ඇවිදිලා පිපිදෙන්නේ. නෙළුම් දණ්ඩ ජලාශයේ යටම තිබෙනවා වගේ
දීර්ඝ කාලයක් සත්‍යයන්ගේ සිත් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිට වෙලා පවතින්නේ. එහි ප්‍රතිඵලයක් තමයි පුතේ කුසලයේ මතුවෙලා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් දැන් මේ විදියට මේ සකස් වෙලා තියෙන්නේ. දැන් ධර්ම කතාවේ පෙන්වුම් කරනෝනේ පුතේ යටපත් වෙලා තියෙන කෙලෙස් හඳුන්වන්නේ අනුසය කියලා. එහෙමයි. කාමරාගානුසය, මානානුසය, පටිඝානුසය ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් 7ක් දක්වලා තියෙනවා. එහෙමයි. ඒව යටපත් වෙලා තියෙනවා. දැන් චුතියෙන් අනතුරුව පටිසන්ධි විඥානය ලබනවා. පටිසන්ධි විඥානය ලැබලා ඊළඟට භවාංග සිතට සකස් වෙනවා. එතකොට අනුසය වශයෙන් අර කෙලෙස් බලවත් ලෙස යටපත් වෙලා පවතින්නේ. එතකොට ඒ අසුර කළා තියෙන්නේ දීර්ඝ කාලයක් මේ අශෘතව පෘථග්ජන හිත් රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ. ඒක අපි අමතක කළ යුතු නෑ. දැන් පුතේ මේ ජීවිතය අපි පාත්වනකොට දම්පින්කම් ආදී වශයෙන් කටයුතු කරනකොට මේ ධර්ම ශ්‍රවණය කරනකොට, දේශනා කරනකොට, සාකච්ඡා කරනකොට අපි මේ වචනේ ගත්තොත් භාවනා කරනකොට යහපත් වූ දේවල් සිද්ධ කරනකොට ඒ අරමුණෙහි පවත්නා ස්වභාවයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මනාකොට හිත විපස්සනාවෙන් ගත්තේ නැත්තම් සියුම් ලෙස අසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු සකස් වෙනකොට අනිච්ච දුක්ඛ විපස්සනා කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. ඒකට සති සම්පජාඤ්ඤය අවශ්‍යයි. පරීක්ෂාකාරී නුවණ සති සම්පජාඤ්ඤයෙන් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනකොට දැන් අපි මේ මොහොතේ අපි පිරිසිදු හිතින් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, අනිත්‍යයට උදව් උපකාර කරනවා කියන කටයුතු කරනවා. එතකොට අපි සතුටින් ඉන්නවා. අපි හොඳින් ඉන්නවා. අපටත් හිතේ සතුටක්, අනිත්‍යයත් ප්‍රශංසා කරනවා, අනිත්‍ය සතුටු වෙනවා. දැන් මේ දේ තියෙනවා. නමුත් සියුම්ව අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. සියුම්ව දැක ගන්න ලැබෙන්න ඕන චිත්තක්ෂණයක් හැටියට දකින. දැන් පුතේ ඇසට රූපයක් ගැන කියනකොට මේ රූපය ඇසයි රූපයයි චක්කු විඥානය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක වලින් එතකොට තමයි මේක දිගින් දිගට ගමන් කරන්නේ. ඇසයි රූපයයි චක්කු විඥානය මේ තුන එකතු වීමෙන් ස්පර්ශය. ස්පර්ශයෙන් සැප දුක් මධ්‍යස්ථ විඳින්. දැන් මෙන්න මේ තැන් වලට තමයි අපි රූපය දැක්කේ. කනයි ශබ්දයයි ආග්‍රහණයයි සෝත විඥානයයි ස්පර්ශයයි සැප දුක් මධ්‍යස්ථ විඳින්. ඔය විදිහට ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ සියල්ලම අපි දකිනවා. කෙලවරට යනකොට සැප දුක් මධ්‍යස්ථ විඳින් යන කියන තැනට යනකොට සැප දුක් මධ්‍යස්ථ විඳින්. අන්න ඒ තැන් වලට යනකොටත් විදර්ශනාවෙන් පුරුදු කරපු මනසට දැනලා තියෙන්න ඕන හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා ඵලය මේ විඳීම සැප දුක් මධ්‍යස්ථ. සම්මුතිය තුළ දැන් අපි දකින්නේ සැප දුක් මධ්‍යස්ථ. සම්මුතිය තුළ යහපත් වූ දේ සැපයි. හැබැයි ඒ වගේම සම්මුතිය තුළ අකමැති දේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. පුතේ කෙනෙකුගේ නපුරු විදිය හැසිරීම, නපුරු වචන ඒක පැත්තක්. ඒ වගේම රට ලෝකයේ තුල දැන් මේ ඇතිවන ලෙඩ දුක් ස්වාභාවික විපත් ඒත් එක පැත්තක්. එහෙමයි. අපේ ශරීරයේ තුල ඇතිවන ලෙඩවීම, දි รา ගෙන යාම ඒ දේත් තවත් දෙයක්. ඒ වගේම දරුවෝ හොඳට ඉගෙනගෙන කටයුතු කරන හොඳයි විභාගයට ගියාම කැමැති පරිදි ප්‍රතිඵල ලැබුණ නැත්නම් ආවා විවාහ දරුවන්ගේ ඒ වායවල ගැටලු ඇති වෙලා තියෙන. දැන් මේ දේවල් නේ දුක් වේදනා හැටියට ගැනින්නේ. දැන් මේවා අකමැති සම්මතයේ තුල වුණත් වෙන්න ඕනේ නැති දේවල් වෙනවා. කැමැති දේවල් වෙලා නැහැ. තමන් හිතෙන් හිතන දේවල් ඉටු වෙන්නේ කියලා වෙන්නේ නැහැ. අනිෂ්ඨ අරමුණු. හැබැයි ඒ වායේ පවා පටිගය සිද්ධ වෙන්නේ නැති වෙන්නේ. අර සුඛය හොඳයි කියපු අරමුණු ඉටු වෙන වෙලාවේ හිතින් දැඩිව ගන්නෙත් නැහැ. ලෝභයෙන් දැඩිව රාගයෙන් ඇලෙන්නේ නැහැ. වෙනස් වෙන ස්වභාවයේදී සම්මතයේ තුල අකමැති අපිට ඕනේ නැති දේවල් වෙන්නේ. කැමැති දේවල් නෙමෙයි. හැබැයි ඒක එසේ වුණාට පටිගයක් බවට, ගැටීමක් බවට පත් කරගන්නේ හේතුව මේ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණයට යටත්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමින් නැති වෙනවා කියන ස්වභාවයෙන් පවතිනවා. මධ්‍යස්ථ ස්වභාවයත් ඒ වගේ. මධ්‍යස්ථ කතාව කරන්නේ පුතේ මේ අශෘතව පෘථග්ජන ස්වභාවයේදී. අපි ඉහළට යනකොට අපිට තියෙන දකින්න දෙකයි. ඒ තමයි හට අරගෙන බිඳී නැතුව යනවා. එතකොට සුඛ දුක්ඛ. ඊළඟට අපි මේ දෙකම එකට එකතු කරලා බලනවා උපේක්ෂාව බැල්ම කියලා කියන උපේක්ෂාවෙන් කියලා කියනවා. එතකොට උපේක්ෂා වේදනාව කියන තැන සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථ වුණත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන තනි වචනයකින්ම මේ අවස්ථා තුනම දකිනවා. එහෙමයි.
මුලින් සැප දුක් මධ්‍යස්ත ඊළඟට සැප දුක් ඊළඟට අර මුලින් කියපු මේ තුනම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තුනම තනි වචනෙන් උපේක්ෂා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. එහෙමයි. ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් පුතේ ඔය ආයතන සියල්ලංගෙම ආරම්මන සියල්ලම පරිහරණය වෙලා වේදනා කියන තැනට යනකොටත් අපේ සිත මෙන්න මේ විදර්ශනා උපේක්ෂා කියන තැනින් අපිට දැක ගන්න පුළුවනිද? අවසානයේට යනකොට පුතේ අපි දැන් මුලින් පටන් ගත්තේ ඇසෙන් රූප දැක්ක කනෙන් ශබ්ද ඒවා අනුන්ට උදව් කරා, දන් දුන්න සිල් රැක්කා, ධර්ම ශ්‍රවණය කළා, විහෙර විහාර හැදුවා, අපි මේ වගේ පින්කම් කළා, ඒ වගේම බොහෝ පූජ්‍යස්ථාන වන්දනා කළා, නැති බැරියට උදව් කළා, ඉගෙන ගන්නට උදව් කළා, පවුල තුල දරුවෝ හැදුවා, ඔබ නම් විවාහය, දෙමව්පියෝ රැක බලා ගත්තා. දැනටත් මේ දේවල් සිද්ධ කරනවා. දැන් පුතේ මේ සතුටින් ජීවත් වෙනවා කියන තැන දැන් තියෙනවා. පින්වත්නි පැහැදිලිනේ? හැබැයි සියුම්ව දකින්න ඕනේ පුතේ. අපේ හිත තුල කිසිවක් කෙරේ අපි දැඩිව ඇලිලා තියෙනවද? ඔය ඇසෙන් රූප කනින් ශබ්ද නාසයෙන් ආග්‍රහණ ආදී වශයෙන්. දැන් ඔය සතුටින් ඉන්නවා කියලා. අපි මෙහෙම ගමු. ඔන්න දරුවෙක් හරියට අපි හිතන තරුණ දරුවෙක් වෙන්නත් පුළුවන්. ගිලන් වෙනව ලෙඩ වෙනවා. ඔබේ හිතට දැනෙන්නේ මොකද්ද? නැත්තම් මුණුබුරෙක් මිනිබිරියෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක් නැතුව යම් තැනකට එනවා. දරුවේ පාසලකට දාගන්න බෑ. දැන් ස්වාමියාට එක්ක බිරිඳ ගැන ගැටලුවක් වෙනවා. මොකක් හරි. නැත්තම් බිරිඳට ස්වාමියා ගැන යම් විටක යමක් එනවා. කියන කරන දෙයක් වෙන්න පුළුවන්, හැසිරෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරට වෙනත් යහළුවෝ නිසා වෙන්න පුළුවන්. දැන් පුතේ සමහරට ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නකොට ස්වාමියා කියපු දෙයක් මේ දේ කරන්න කියලා බිරිඳ කියපු දෙයක් සමහරට ඔවුනෝන් කරේ නැහැ. හැබැයි යහළුවෙක් කියපු දෙයක් කරනවා. එකපාරටම කරනවා. එතකොට ඔබේ හිත තුළ මොකක්ද ඇති වුණ සිතුවිල්ල? මේ මගේ ගෙදර ඉන්න මගේ කියන අය මම කියන දේවල් කරන්නේ නැතුව ඉස්සෙල්ලා අර පිටාය කියන දේවල් කරනවා. එතකොට එහෙම ඇලීමක් ගැටීමක් ආවද? මේ දේ ඉස්සෙල්ලා කරන්න, ගෙදර දේ ඉස්සෙල්ලා කරන්න. නැතුව මේ පිට දේවල් කර කර ඉඳලා ගෙදර දේවල් කරන්නේ නැතුව ලෝකෙට නම් පෙන්නනවා. හැබැයි ගෙදර දෙයක් කරන්නේ නැහැ කියලා. පින්නත් කවුරුවක් ගැන හිතන්නේ නැහැ. හිතේ ගැටීමක් ඇති කරගන්න එපා. ධර්මයේ පෙන්වා දෙන්න විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? තරහින් කෑ ගහනවා. මං හිතාගෙන හිටියනේ. මෙයා මේ මම කියන දේම කැමති හොඳින්ම ඉන්න අපි ගැන හොයා බලන කෙනෙක් කියලා. දැන් බලනකොට එහෙම කෙනෙක් ඔන්න පටන් ගත්ත උපක්ඛිලේශ. සියුම්ව පුතේ තරහව වෛරය මේ දේවල් පටන් ගත්තා. දැන් අර හොඳින් ඉන්නවා හොඳින් හිටියා කියන අය තුලත් මේ දේවල් ඇති වෙනවා. හැබැයි අපිට ටිකක් කරන්න පුළුවන් පුතේ. දැන් මේවා ඒ වගේ වෙලාවක ඇති වුණත් අපි දැන් ධර්මයේ තුල හිත පුරුදු කරනවනේ ජීවන්ත පුතේ. එතකොට වහා ධර්මයට හිත යොමු කරලා මොකද තම අසෘතව පෘථග්ජන හිත ඔබ කියන විදියට ඉඳලා හිටලා පොඩ්ඩක් එහා මෙහා දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පොඩ්ඩක් වචන හුවමාරු වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන් අසෘතව පෘථග්ජන හිතනේ. නමුත් එවැනි වෙලාවක පවා මහත්යෝ නැත්තම් දරුවගේ අම්මා නැත්තම් අම්මා අප්පච්චි අයියා අක්කා ආදී වශයෙන් කතා කරලා අපිට පැහැදිලිනේ හොඳයි ඔබ ඉතින් මේ දේ ගෙදර කරේ නැතුණාම ඔය යහලෝ කියපු දේ උනත් කරන්න මගේ හිතේ ගැටීමක් නැහැ. අපි අවබෝධයෙන් අපෙන් බැහැර කරන්නේ ඔබේ වචන කියයි. මගේ හිතේ තියෙන ආදරය ලෙංගතුකම නැති වෙන්නේ නැහැ ඉතින්. ඒ වුණාට ඉතින් මෙහෙම කරා නම් හොඳයි. මගේ හිතේ එහෙම ඉතින් දැඩිව ගැටීමක් නැහැ. බලන්න ප්‍රශ්නයක් ඇති වෙන්න ගියත් නිවෙන හැටි. ඒ වගේම ධර්මානුකූල අවබෝධයක් ගන්නවා. හැබෑවටම දැන් මගේ දේවල් කරන්නේ නැතුව මහත්ය හරි නෝන හරි දරුවෝ හරි දෙමව්පියෝ හරි ඒව කළා කියලා. පළවෙනි වෙලාවම මගේ හිත තුළ තරහවක් දාවේ. කේන්තියක් දාවේ. මම මගේ අය මට ඕන විදියට ඉන්න ඕනි කියලා මේ ලෝභය අවිජ්ජාවද මෙතන තියෙන්නේ. මෙය නේද මේ දැන් සියුම් ලෙස මතුවෙන්න පටන් ගත්තේ. ඔය විදියට. අඩු ගානේ සංසාර කර්ම දෝෂයක් නිසා හෝ මෙච්චර කාලයක් දිව්‍ය දිව්‍යාංගනාවක් වගේ ඉඳලා කිරි වතුරේ වගේ ඉඳලා ගහට පොත්තයි ගහයි පොත්තයි නැත්නම් අරටුවයි වගේ ඉඳලා මොකද ඒ වුනේ? එක පාරටම පුංචි දෙයක් අරමුණක් එක්ක ඇලිලා බැඳිලා ගැටිලා විසිරීලා ගියාද? ওই වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. බලන්න සියුම් ලෙස අර අපි හිතාගෙන හිටියේ දැන් ඔක්කොම නිවැරදි සතුටින් ඉන්නවා. අපි හොඳින් ඉන්නවා. මගේ හිතේ කිසිම ලෝභයකුත් නැහැ, තරහවකුත් නැහැ, වෛරයක්, ඊර්ෂ්‍යා, පරිගැනීමකුත් නැහැ කියලා. එන්නමුත් විදර්ශනාවෙන් සියුම් ලෙස අපි දැකගෙන අවබෝධ කරගත්තේ නැත්තම් අර පුංචි නමුත් ප්‍රශ්න එනකොට අපි මෙතෙක් අනුගමනය කරපො දැන් ඔබ මම දේශනා කරන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අපේ අදහසින්
මා අවබෝධ කරගත් අනුව මා ඔබට කල්යාණවන්තව අහලා ඔබේ දැනුමත් එක්ක අනුගමනය කරන ආරාධනා කරනවා. පින්වත්නි, රහත් වෙනකම් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයමයි කියලා කියන එක ලේසි වෙන්නේ බැහැමයි. ඒ නිසා අප විසින් අපි අනුගමනය කරමින් අපි ලබන අත්දැකීම් මෙන්න මේ වගේ ඔබත් මේ මාර්ගය අනුගමනය කළ අපි මේ මාර්ගය අනුගමනය කරමු. ඒ අත්දැකීමෙන් ලැබමු. ලෝභ දෝෂ මොහ සංසිඳෙන්නේ මේ ආකාරයෙන් කියන මේ සාකච්ඡාව තමයි මේ සිද්ධ කරන්නේ. නිසා ඔබත් ගැටලුවක් ඇති වෙනකොට හැබැයි ඒක සමාන වෙන්න ඕනේ. සමසද්දා, සමසීලා, සමචාගා, සම ප්‍රඥා වගේම ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ පවුලක් තුල කතා කරොත් ඔබට අර ගැටලුවක් ඇති වෙන්න තැන උනත් ඔබට මේ පුරුදු කරන ධර්මයේ පිහිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. බරපතල ගැටලුවකට ආවත් ජීවන්ත පුතුණුවේදී ඉතින් කර්ම දෝෂයක් හරි මතුවෙන්න ඇතිනේ. මේ කර්මයට මුහුණ දෙන්න ඕනේ. සසරට මේ කරගෙන යන්න ඕනේ. තරහ, වෛරය, අමනාපය, බද්ධ වෛරය ඇති කරගෙන මේක මෙතනින් නතර කරගන්න ඕනේ. මගේ හිතේ ලෝභය, දේශය, ඊර්ෂ්‍යා, වෛරය මම පුරුදු කරන්නේ සමයට මහත්ය කරපු දෙයක් වෙන්න පුළුවන්. ස්වාමි දියණිය කරන දෙයක් වෙන්න පුළුවන් දැන්. දෙමව්පියෝ දරුවන්ට කරන දෙයක්. දරුවෝ දෙමව්පියන්ට කරන දෙයක්. සොහිරු සොහිරියක්. හෝ ඔබට උදව් කරයි කියන මෙතෙක් කල් ඥාතින් හිතවතුන් ඔබ උදව් කරයි කියපු අයගෙන් වෙන්න පුළුවන්. සමහර ඇත්තන්ට ඒ දේ තියෙනෝනේ පුතේ. අර අයට අපි කොච්චර උදව් කරාද? මේ පැත්තට එනකොට යන්තම් පැදුරවත් තරම් ආවේ නැහැ. ගේ හදනකොට උදැල්ලේ ගල් ඉන්නේ ඉඳලම උදව් කරේ අපි. ඒ වුණාට දැන් ඉතින් අපි මතක නැහැ. මොකටද? තවත් නම් ඔය මිනිස්සුන්ට හෝ කාටවත් අපි උදව් කරන්නේ අපි ඕනත් නැහැ. දැන් ඔයගේ හිතවිල්ලක් ආවොත් ස්වාමියා හරි බිරිඳ හරි දෙමව්පියෝ හරි දරුවෝ හරි අපි එහෙම හිත අන්න ඒ වෙලාවෙම නෑ. මේ ඔය ලෝභය, ඔය අවිජ්ජා විසමව ලෝභය, ඔය තරහ මතු වෙගෙන එන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? පිරිසුදු හිතක් පාත්ත ගන්න කියලා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මේ අවිද්‍යාව නිසා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. ඒ බව තේරුම් ගන්න නැතුව කැමැති අරමුණු වල ඇලුන, අකමැති අරමුණු වල ගැටුණ, ලෝභ දෝෂ සකස් කරගත්තා. එහි ප්‍රතිවිපාක වශයෙන් තෘෂ්ණාවෙන් සසරට බැඳිලා, ඇවිදගෙන දුවගෙන සතර අපායෙම වැඩිපුර ඉපදිලා ගමන් කරලා දීර්ඝ කාලයක් දුක් විඳා. මුණතරම් අමාරුවෙන්ද මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුවේ. ධර්මානුකූලව උත්සාහයෙන් අපි ඉගෙනගෙන රැකියාව කළා මේ විදිහට ගේ දොර යුතුයකම් ආදී වශයෙන්. තවමත් එහෙම නැත්තම් ධර්මයේ පැහැදිලි කරන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කළ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා ආදී වශයෙන් දියුණුවට එනවා. සිගාලවද සූත්‍රයේ සඳහන් කළ අයුරින් දියුණුවට එනවා. මංගල සූත්‍රයේ මංගල කරුණු විමසලා බලනවා. පරාභව සූත්‍රයේ පිරිහෙන කරුණු වලින් බැහැර වෙනවා. මෙන්න මේ විදිහට දැන් අපි යමක් ලැබුවත් මේ දේවල් ඔක්කොම දාලා යන දේවල් නේ. මම මගේ කියලා සම්මුතියෙන් පනවගත්ත මේ ස්කන්ධ පංචකය නැත්තම් මේ ජීවිතය අපිට දැනෙන රූපස්කන්ධයේ කයත් ලෙඩ වෙනව, දි รา ගෙන යනවා, දාලා යනවා. එහෙමනම් මොනවද මම මගේ වෙන්නේ? දැන් සිතුවිලි කිලිටි කරගත්තොත් එක්ක ලෝභය දේශේ නැත්තම් අපි තරහ වෛරය, බද්ධ වෛරය. ලෝභය නිසානේ අපි උදව් කළා, අපිට උදව් කළේ නැහැ කියන්නේ. ලෝභය නිසානේ, කාමයේ රාගය නිසානේ මගේ අය මට ඕන විදිහට මං වෙනුවෙන් ඉස්සෙල්ලා කරන්න ඕනි කියලා. නෑ, සම්මතයේ තුල පවුල තුල කටයුතු කරන්න, අනිත් අයටත් උදව් කරන්න හොඳයි. හැබැයි මේවා මම මගේ කියලා දිට්ඨියම දැඩිව ගත යුතු නෑ. ලිංගතුකම, කරුණා, මෛත්‍රිය මේ ධහම වටහා ගන්නකොට පින්නත්නි, ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ රජමැදුරක කටයුතු කරගන්න බැරි වුණාට රජමැදුරක් වගේ හිත් පවත්වාගෙන හිත තුල ධහම වැඩෙනකොට මා නිතර සඳහන් කරන වචනයක් තියෙන පුතේ, අපේ රටේ සංස්කෘතිය අනුව පොල් සම්බෝලයි බතුයි නමුත් රාජ භෝජනයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දැනෙනකොට දහමත් එක්ක ඔබ සංසිඳෙනවා. සමහරට ඔබ කුසගින්නේ ඉඳලා ඔබ දෙපළගේම කැමැත්තෙන් මහත්යේ යමක් කරන්න හදනකොට, gedara අඩුපාඩුවක් තිබුණත් නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්න හදනකොට මුලින් අහන්න පුළුවන් අපිට නැතිකොට අපේ දේවල් දෙන්න හදන්නේ ඇයි කියලා. හැබැයි නැවත ධර්මයේ මතුවෙනකොට මහත්යේ නෑ කමක් නෑ. අපි අනිත්යට උදව් කරමු. අපිට හිතට සතුටක් නේ. වේලක් කුසගින්න හිටියත් අපිට ඒක අත්හරින්න පුළුවන්. දැන් අපි මේ අනුගමනය කරන ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල අත්හැරීම, ලෝභයෙන් බැහැරවීම කොහොමත් අපිට දාලා යන්න වෙනවනේ.
හොඳයි අපිට ලෙඩක් දුකක් හැදිලා ආහාර ගන්න බැරි වුණොත් එහෙම තිබිලත් ගන්න බෑනේ. ඉතින් අපි මේවා අත්දැකීම් හැටියට පුරුදු කරන්න පුළුවන්නේ. අපි එක කරමු. අපි දෙන්නගේම හිතවලට හොඳයිනේ. අපිත් අත්හරින්න ඕනේනේ. උඩට ගත්ත ආස්වාසය ප්‍රසආස කළා ආස්වාස කරගන්න බැරි වුණාම මියදුනා කියන තන ජීවිතය ගැඹුරින් අපි දකිමු. දැන් මේ විදිහට සාකච්ඡාවට එනකොට ස්වාමි දියණියම කියන්න පුළුවන් ඇත්ත නෙන්න. ඔබ කියන දේ මට හොඳටම වැටහෙනවා. අපි ඒ දේ කරමු. අපිට ලොකු සුවයක් සැනසෙල්ලක් තියෙනවා. දැන් ජීවන්ත පුතුණෙනි වැටහෙනව නේද? මේ සරලව අපි පවසන දේ අපි දැන් මෙච්චර කල් දන්නවා අර මතු පිටින් පිනන දේ අපි දහම අහලා අපි මතකයේ තියාගෙන ඉන්නවා කියලා හිතාගෙන හිටියට යන්යන් ගැටලු මතු වෙනකොට සියුම් ලෙස මේවා උඩට එනවා නේද කියන එක අපිට පැහැදිලි. මෙන්න මේ නිසා තමයි ධර්මානුකූලව දකින්න ඕනේ. පුතේ මා මේ ගැඹුරු විග්‍රහයකට ගෙනාවේ මුල ඉඳලම දැන් අපි තාම අවිජ්ජා විසම වූ ලෝභ කියන දෙක විතරයි සාකච්ඡා කරේ. එහෙමයි. නිකම්ම තමන්ගේ වස්තුන් කෙරේ ලෝභය අත්හරින්න අනුන්ගේ වස්තුන්ට ලෝභ කරන්න එපා අත්හරින්න කිව්වට වැටහෙන්නේ. ඒක එහෙම තමයි ස්වාමීනි හොඳයි කියලා අහගෙන ඉන්නවා. ඒක තමයි වෙන්න ඕන. ලෝභ දෝෂ මොහ තියෙනකන් සතර පහෙන් ගැලවෙන්න බෑ නිවන් අරමුණු කරන්න බෑ කියලා දන්නවා. හැබැයි ජීවිතය පාත්තන්න යනකොට ඔබට දැනෙන්න පුළුවන්. අඩුම තරමේ. පුතේ මේ ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවොත් ඔන්න ඔබට දහම් පොත් කීපයක් ඔබත් තව පිරිසක් සිටින තැනක දහම් පොත් කීපයක් දෙනවා. ධර්ම දානයක් වශයෙන්. හැබැයි පොත් කීපයයි තියෙන්නේ. ඔබට පුළුවන් ද එතනින් අත්හැරීමක් කරන්න. දහම් පොතට නෑ ඕක මගේ වෙන්න ඕනි කියලා. ගන්න හෝ තරඟ කරන්න හෝ උදරන්න යන්නේ නැතුව. Tamanට ලැබුණොත් හොඳයි. ධර්මයට උනත් ධර්මයේ නමින් ලෝභය තෘෂ්ණාව ඇති වී යුතු නෑනේ. හැබැයි Tamanට ලැබුණ නැත්නම් ලැබුණු කෙනෙකුගෙන් දහම් කරුණු ගැන කල්යාණවන්තව දැනගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. අන්න එතෙන්ට හිත යොමු කරන්න පුළුවන්ද? පින්වත්නි අද දවසට අපේ වෙලාව අවසන්. හැබැයි අපි සාකච්ඡා කරේ ලෝභය, තෘෂ්ණාව මුල ඉඳන්ම සකස් වෙන්නේ කොහොමද? ලෝභය අයින් කරන්න, විසමෝ ලෝභය අයින් කරන්න, අන්සතු වස්තුන්ට ලෝභ කරන්න එපා. ඒක පාපයක් කියලා කියනවට වඩා ඒක කියන්න ඕනේ. හැබැයි මේ ඕනෑ තරම් අහලා තියෙනවා. නමුත් මේවා සකස් වෙන්නේ කොහොමද? මේවා සියුම්ව දැනගන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කළේ. ඊටාම සරලයි. හැබැයි ගැඹුරු දහම. ඔබ පටිච්ච සමුප්පාදයේ කර්මය, නිවන, ආරෂ්ඨාංග මාර්ගය, නව මහා විදර්ශනා උද්‍යවයේ පටන් අශෘතව පෘථග්ජන ජීවිතේ මතක තියාගෙන ඉන්න කරුණු, පෙළගස්සගෙන ඉන්න කරුණු සියුම් ලෙස දැක ගන්න මේ සම්මත පනවා ගැනීම තුලින් දැකගත්තේ නැත්නම් මරණ මංචකයේදී හෝ අවසානයේ මේ මතුවෙන්න ආවොත් වෙලාවක් නැති වෙනවා හදා ගන්න. එවැනි වෙලාවක කලුරිය කළොත් පදුට්ට චිත්තයෙන් දූෂ්‍ය හිතෙන් හතර පාය තමයි නැගිටින්න වෙන්නේ. එතෙන්ට එනකන් ඉන්නේ නැතුව මෙන්න මේ සම්මත ලෝකයේ තුල ජීවිතය දහමෙන් දකින්න ආරාධනා කරමින් හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනේ හෝරාවක කාලයක් ගත වුණාද යන්නවත් නොදැනෙන ආකාරයට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ තාවත් රසවත් ආකාරයට අද දවසේ වැඩසටහන මෙහෙවන්නට කටයුතු කළා. පින්නතුනේ අද සුපහන් ජීවිතයේ වැඩසටහනේ මාතෘකාව බවට පත් උනේ මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍ර දේශනාවයි. අපි හැමදෙනාගේම සිත නොකිලිටි කරගනිමින් සුගතිගාමී තත්වයට පත්වන ආකාරය පිළිබඳව යම්තාක් දුරකට අපි අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා. කොහොම නමුත් දේශනාවට ලැබී තිබෙන්නේ හෝරාවක කාලයක් පමණක් වන නිසා මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම විග්‍රහ කරගන්නට පැහැදිලි කරගන්නට අපට හැකියාව නොලැබුණු නිසා අපි ඉදිරි සතියකදී මේ පිළිබඳව තවත් දේශනාවක් ඔබ වෙනුවෙන් sannivedana කරන්නටත් අපි බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඉතින් කොහොම නමුත් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරන්නට සූදානමින් ඊටමත් එන්න අද දවසේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළ අපේ සුපින්නතුන් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට නැවතත් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. කාර්නික පින්වත්නි සුපසංජීවිතයේ සදහම් දෙසුමේ සාකච්ඡාවෙහි අද දවසේ පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කළේ පානදුර පින්වල අංක 276න් එක නිවසේ පදිංචි කරුණාවතී ද සිල්වා මෑණියන්, හේමන්ත නෝනිස් පුතුණුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි රේණුකාද මෙල් සහ චින්තා පෙරේරා දියණිවරුන් විසිනුයි. අරමුණ පානදුර සුසිත ස්ටෝසි අධිපතිව සිට මීට වසරකට පෙර ඔබ අතරින් සමුගත් එමල් නෝනිස් මහත්මයාගේ එවැගේම පියාණන්ගේ භව ගමන සුගතිගාමී වීම පිණිසයි, යහපත් වූ උත්පත්තියක් ලැබීම පිණිසයි, උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නයි, ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසිලා නිර්වාණ සම්පත් අවබෝධ කර ගැනීම පිණිසයි. පින්වත් වූ ඔබේ අදිෂ්ඨානීය ප්‍රාර්ථනාව
එමල් නෝනිස් පියාණන් වෙනුවෙන් මහත්මාණන් වෙනුවෙන් එසේම ඉටු වේවායි ඊටාම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම නමින් මියදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වෙලා උතුම් නිවනින් සංසෙන්ට මඟ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දායකත්වයේ ඉසිලු කරුණාවති ද සිල්වා මෑණියන්ට නිදුක් බව නිරෝගී සම්පන්නියේ කායික මානසික සුවය සැලසලා හැම සැනසෙල්ලක් වේවා. පවුලේ හැම දිනාටම ධර්මාබෝධයෙන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාමත් නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා සියලු සැනසෙල්ලම් වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනා ලබන දෙවියන්ගේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව දායකත්වයේ සුළු පින්නතුන්ලා හැමටත් ශ්‍රවණය කළ ඔබ හැමටත් ජීවන්ත පුතුණුන් ඇතුළු කාර්යමණ්ඩලයේ හැමටත් පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහ සංඝරුවනත් නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා හැම සැනසෙල්ලක් වේවා. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නමදෝ වේවායි පුණ්‍යානුමෝදනා කරනවා. අවසානයේ රටවැසි ලෝවැසි හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කොරෝනා උවදුර ඉක්මනින්ම බැහැර වේවා. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස උපනිශ්‍රය වේවා. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සාදු සාදු සාදු. සුපින්නතුනේ ඒ වගේම සුපහන් ජීවිතයේ වැඩසටහන ඔස්සේ ඒ සුවිසල් සද්ධර්ම දේශනාව අද පවත්වා වදාළ බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් මෙවැනි වූ තවත් ශාසනික මෙහෙවරයන්හි නිරතව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් අවසන උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසල් දහම් එකසේම හේතු වේවා වාසනාව වේවා යනුවෙන් අපි සාදුනාද පාත්තුමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් මේ උතුම් වූ ප්‍රාර්ථනාවත් පෙරදරිව සුපහන් ජීවිතයේ වැඩසටහන අද මෙතකින් නිමාවටපත් කරනවා. ලබන සතියේ සිකුරාදා දවසේදී ඔබට තවත් දේශනාවක් මෙලෙසින් sannivedanaye කිරීමේ බලාපොරොත්තු වෙන. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් එහෙමනම් අපි ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. තෙරුවන් සරණයි.